දැන් මම 10 වසර පන්තියට හා 11 වසර පන්තියේ රිවිෂන් විදියට ඇක්සස් විෂයට අදාළ ඩේටාබේස් මැනේජ්මන්ට් වලට අදාළ ප්‍රශ්න ඇතුළත් ඒ වගේම 2019 වෙනකන් ඇති ඕලෙල් විභාග ප්‍රශ්න පත්‍රවල ඇක්සස් විෂයට අදාළව තිබෙන සියලු කෙටි ප්‍රශ්න සහ ඒ වගේම දෙවනි පේපරේ ලැබෙන ප්‍රධාන ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න සියල්ල අන්තර්ගත කරන ලද ටියුට් එකක් ඕගලන්ට ගන්න කිව්වා. දැන් ටියුට් එක බොහෝ දෙනා අරගෙන ගියා. මම ඒ වගේම කිව්වා 15 වෙනි සඳුදා වෙනකොට මේකට අවශ්‍ය කරන පිළිතුරු මම අන්තර්ජාලයට මුදාහරිනවා කියලා. ඒ වගේ මේ පිළිතුරු සාකච්ඡා කිරීම අපි මෙතනින් ආරම්භ කරනවා. එතකොට ඒකේ ප්‍රශ්නවලදී මුලින් මම දීලා තිබුණා ඔබගේ අච්චු පොතට අනුව දැනගත යුතු ප්‍රධාන දත්ත ගබඩාවක තිබෙන ලක්ෂණ හැසිරීම යනාදී ක්‍රියාවන් පිළිබඳව දැනුවත් වීම කොහොමද කියලා බලන්න අපි මුල් ප්‍රශ්නවල සිට ආරම්භ කරමු. ඒ අනුව ඔයගලන්ට සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා පොතේ බලන්න. දැනටත් ඔයගොල්ලෝ ලියලා ඇති. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා එතනදී පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස දත්ත සංවිධාත්මකව තැන්පත් කිරීම සඳහා දත්ත සමුදායක් යොදා ගන්නා අතර සමුදායන් නිර්මාණය කළ හැකි මූලික ක්‍රම දෙක කවරේද? ඒ කියන්නේ තොරතුරු එක් රැස් කිරීමට අපිට පුළුවන් පළවෙනි ක්‍රමය අපි සාමාන්‍යයෙන් කඩදාසි ලිඛිතව පවත්වාගෙන යන ක්‍රමය. ඒකට අපි කියනවා අත්යුරු ක්‍රමවේදය. දෙවෙනි ක්‍රමවේදය තමයි පරිගණක මෘදුකාංගයක් භාවිතා කරලා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට දත්ත තැන්පත් කිරීම. එතකොට ඒකේ පළවෙනි උත්තරේ බලන්නේ සඳහන් කරලා තියෙනවද කියලා. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට ඉක්මනින්. දත්ත සමුදායක් නිර්මාණය කිරීමේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායන් භාවිතා කිරීමෙන් ලැබෙන වාසි පහක් සඳහන් කරන්න. දැන් ඔයගොල්ලන්ට දත්ත ගබඩාවක් ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට සකස් කරපුවම තිබෙන වාසි ගොඩක් වැඩි. දැන් අපි පළවෙනි එක ගත්තොත් කාර්යක්ෂමව වැඩ කටයුතු සිදු කරගෙන යන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් මගින්. දෙවෙනි එක අපි ගත්තොත් අවම සේවක පිරිසක් යොදාගෙන ඒ වැඩ කටයුතු හැසිරවීමේ පහසුකමක් ඔබට ලැබෙනවා. ඒ වගේම තුන්වෙනි එක අපි ගත්තොත් දත්ත යාවත්කාලීන කිරීම, එහෙම නැත්නම් දත්ත වෙනස් කිරීම, දත්ත නැවත ඇතුළත් කිරීම වැනි ක්‍රියාවන් ඉතා පහසුවෙන් සිදු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම පරිගණක ආශ්‍රිතව මේ දත්ත ගබඩාවන් තිබෙන නිසා පරිගණකයෙන් පරිගණකයට හෝ පරිගණකයෙන් අන්තර්ජාලය හරහා වෙනත් ස්ථානයකට හෝ මේ තොරතුරු බොහොම ඉක්මනින් එහා මෙහා ගෙන යන්න පුළුවන්. ඒ වගේම කාර්යාලයකදී ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක් භාවිතා කරන නිසා ඒ ලිපි ද්‍රව්‍ය ගාස්තු එහෙම නැත්නම් මුද්‍රණ ගාස්තු ඒ වලට යන ඉඩකඩ අවම කරගන්න පුළුවන් හැකියාව වෙනවා. ඒ වගේම තවත් ගත්තොත් එහෙම කුඩා ඉඩක විශාල දත්ත ප්‍රමාණයක් අන්තර්ගත කර ගැනීමේ හැකියාව පවතිනවා. පැහැදිලිද? එතකොට තුන්වෙනි ප්‍රශ්නේදී අපෙන් අහනවා දත්ත සමුදායක දක්නට ලැබෙන ලක්ෂණ පහක් සඳහන් කරන්න. ඒ කියන්නේ තොරතුරු ගබඩාවක අපිට දකින්න පුළුවන් දේවල් ගණනාවක් තිබෙනවා. එක එක පැතිකඩයන් වලට මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන්. තොරතුරු ගබඩාවකදී ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි ඉලෙක්ට්‍රොනික තොරතුරු ගබඩාවක් කියලා උපකල්පනය කරොත් මේ ප්‍රශ්නේදී තොරතුරු අතිවිශාල ප්‍රමාණයක් තනි පුද්ගලයෙකුට හසුරවන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඒ වගේම කාර්යක්ෂම සේවාවක් මේ දත්ත සමුදාය භාවිතා කරන සහ භාවිතා ඒකෙන් ප්‍රයෝජන ලබන පුද්ගලයින්ට ලබා ගන්න පුළුවන් හැකියාව මතුවෙනවා. ඒ වගේම තව ලක්ෂණ විදිහට අපි ගත්තොත් දත්ත ගබඩාවක වගු අන්තර්ගත වෙනවා. දත්ත ගබඩාවක විමසීම් ලයිස්තු අන්තර්ගත වෙනවා.
ඒ වගේම දත්ත ගබඩාවක අයදුම් පත්‍රයක් අඩංගු වෙනවා. ඒ වගේම දත්ත ගබඩාවක වාර්තාවන් මුද්‍රිත වාර්තාවන් ලබා ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. මේවා විවිධ ලක්ෂණ විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් දත්ත කළමනාකරණ පද්ධති මෘදුකාංග 3ක් නම් කරන්න. ඔයගලන්ගේ අච්චු පොතේත් ඇති. ඇක්සස් විෂය Microsoft ආයතනය මගින්. ඒ වගේම තව අපි ගත්තොත් එහෙම MySQL, Oracle වගේ මෘදුකාංග ඒ තොරතුරු කළමනාකරණ පද්ධතීන් විදිහට යොදා ගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේ මේකේ පස්වෙනි කොටසේ තියෙනවා අත්විරු පද්ධතියක සහ ඉලෙක්ට්‍රොනික දත සමුදායයක අතර දක්නට ලැබෙන වෙනස්කම්. දැන් අත්විරු පද්ධතියකදී ලිපි ලේඛන මුද්‍රණ කඩදාසි වැනි දේවල් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අත්වැරදීම් වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒ වගේම යාවත් කාලීන කිරීම ඉතා අපහසුයි. තොරතුරු ගබඩා කර තබා ගැනීම කල්පවත්වා ගැනීම ඉතා අපහසුයි. ඒ වගේම තොරතුරු අන්තර්ගතව තබා ගන්න විශාල ඉඩකඩක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමන් අතින් කරන නිසා ගොඩක් වෙලාවට ඒ තොරතුරු වල තියෙන විශ්වාසනීයභාවය ඒ වගේම ඒ තොරතුරු වල තියෙන ආරක්ෂිතභාවය අවම වෙන්න පුළුවන් හැකියාවන් තියෙනවා. එතකොට මේකට මේ පහක් පමණක් නෙමේ 20ක් වුණත් අපිට සඳහන් කරන්න පුළුවන් විවිධාකාර විදිහට. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් අපි ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක තියෙන වෙනස්කම තමයි කුඩා ඉඩක විශාල දත්ත ප්‍රමාණයක් අන්තර්ගත කරන්න පුළුවන්. ඒ වගේම අවම සේවක පිරිසක් යොදාගෙන වැඩ කටයුතු කිරීම කාර්යක්ෂම වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ වගේම ආයතනිකව පවතින ඉඩකඩ සීමාව අඩු කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. විශ්වාසනීයභාවය ටිකක් ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම දත්ත එහා මෙහා ගෙන යාම ඉතා ඉක්මනින් ජාලයක් ඔස්සේ හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ සිදු කිරීමේ හැකියාව පවතිනවා. කොට දැන් අච්චුපොත කියවුවම මීටත් අමතරව තවත් දේවල් ඔබට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් ඒ සියලුම දේවල් පිළිතුරු විදියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපි දෙවෙනි ප්‍රශ්නේ දත්ත සමුදාය කළමනාකරණ පුදුකාංගයක් තුල භාවිතා වන දත්ත ප්‍රතිරූප. මම කිව්වා අපි තොරතුරු ගබඩාවකදී දත්ත ස්වරූප පවතිනවා. ඒ කියන්නේ අසනු ලබන ප්‍රශ්නය කුමන දත්ත වර්ගයටද අයත් වන්නේ කියන එක පිළිබඳව විමසීමක් සිදු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට මේ දත්ත ගබඩාව හදන අවස්ථාවේදී මම මේ වැඩසටහන තුල දරතුරු ගබඩාවක් හදන හැටි පිළිබඳ අවබෝධයක් ඔබට ලබා දුන්නා. ඒ හැදීමේදී ඒ සඳහා භාවිතා වන මෘදුකාංගවල right අපේගේ තුන්වෙනි කොටස ගත්තොත් පහත දැක්වෙන ක්ෂේත්‍ර සඳහා සුදුසු දත්ත ප්‍රතිරූප ඇතුළත් වීමේ අංකයක් ටෙක්ස්ට් දත්ත වර්ගයෙන් පවත්වන්න ඕනේ. මොකද හේතුව හදිසියවත් ඉංග්‍රීසි අකුරක් සලකුණක් භාවිතා වුණොත් ඇතුළත් වීමේ අංකය ටෙක්ස්ට් ස්වරූපෙන් තිබුණොත් ඒක අන්තර්ගත කරන්න පුළුවන්. සමහර අය ඒක තීරණය කරන්න පුළුවන් නම්බර් කියලා. නම්බර් කියන එක දැම්මොත් අංක පමණයි ඇතුළත් වීමේ අංකයට දාන්න පුළුවන්. දැන් සමහරලාට ඇතුළත් වීමේ අංකයට අංක පමණක් තියෙන ස්වරූප තමයි ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ. නමුත් සමහරලාට ඒක ඉහළ මට්ටමේදී හැම වෙලාවෙදිම ඉංග්‍රීසි අක්ෂර සලකුණු භාවිතා වෙලා එන අංක ක්‍රමවේදයක් තියෙන නිසා ඒක ටෙක්ස්ට් ස්වරූපෙන් දැමීම වඩාත් යෝග්‍යයි. ඇතුළත් වීමේ දිනය date and time විෂය කේතය subject code එක. ඒතර subject code එක අනිවාර්යයෙන්ම ටෙක්ස්ට් type එකකට දාන්න වෙන්නේ. වෛද්‍ය ගාස්තුව කරන්සි දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ නම ඩිපාර්ට්මන්ට් නේම් කියලා එක තමයි තියෙන්නේ. ඒක අපිට ටෙක්ස්ට් කියන එක වඩාත් හොඳට ගන්නත් පුළුවන්. ඊටත් වඩා හොඳයි ලුකව් වයිසාඩ් එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. මගින් සංඛ්‍යාව අනිවාර්යව භාග නැහැනේ. ඒක නිසා පූර්ණ අගයක් පවතින නිසා නම්බර් පාවිච්චි කරන්න පුළුවන්. ලියාපදිංචි වී ඇද්ද is registered yes or no කියන එක තමයි අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒක ප්‍රශ්නාර්ථ ස්වරූපයක් පවතින ප්‍රශ්නයක්. පැහැදිලිද? ඊළඟට තියෙනවා දත්ත සමරික්තතාවය. දත්ත සමරික්තතාවය කියන එකෙන් අදහස් කරන්නේ
තොරතුරු එකම තොරතුර වගු කිහිපයක අන්තර්ගත වීම සමරික්තතාවයයි. සාමාන්‍යයෙන් දත්ත ගබඩාවකදී මේ දෝෂයක් විදිහට අපි සලකන්නේ. එතකොට එකම තොරතුර දත්ත ගබඩා කිහිපයක පවත්වා ගැනීම නොකළ යුතුයි. එතකොට මෙතන උදාහරණ සහිතව පැහැදිලි කරනවා කියන්නේ දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම ඔබ ඇතුළත් වීමේදී ඔබගේ ඇතුළත් වීමේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් පාසලේ අඩංගු වෙනවා. ඒ වගේම පන්ති කාමරය තුලදී නැවත ඒ පත්‍රිකාව පුරවලා ලකුණු අන්තර්ගත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව මේ වගු දෙකක් සම්බන්ධ කරලා පාවිච්චි කරනවා නම් සමරික්තතාවය අවම කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. කෙසේ වෙතත් මේ සමරික්තතාවය කියන්නේ එකම දත්තය වගු කිහිපයක අන්තර්ගත වීමයි. ඊළඟට දත්ත සමුදා වගුවක ප්‍රාථමික යතුර ක්ෂේත්‍රය යනු කුමක්ද? සුදුසු දත්ත සමුදායක් ඇසුරෙන් නිදසුනක් දක්වන්න. දැන් අපි මේක ප්‍රාථමික යතුර කියන එක නිර්වචනය කරොත් ඒකෙන් අදහස් වෙන්නේ කිසියම් හෝ දත්ත ගබඩාවක වගුවක යම් වාර්තාවක් රෙකෝඩ් එකක් එකිනෙකට පැටලෙන්නේ නැතුව අනන්‍යතාවය අනුව අනන්‍යව සොයා ගැනීමට උපකාරී වන කිසියම් හෝ ප්‍රශ්නයක් තිබෙනවද? ඒ ප්‍රශ්නය එහෙම නැත්නම් එම ක්ෂේත්‍රය ප්‍රාථමික යතුර ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්ෂේත්‍රයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි කලින් කරපු අවස්ථාවකදී බැලුවොත් දැන් මේ ස්ටුඩන්ට් ටේබල් එක විතරක් සලකන්න. දැන් මේ ස්ටුඩන්ට් ටේබල් එක ගත්තම ස්ටුඩන්ට් නම්බර් එක පාවිච්චි කරලා අනිත් සියලුම ක්ෂේත්‍රවල තියෙන වාර්තාවන් හොයාගන්න පහසු වෙනවා. එතකොට 100ට අදාළ තොරතුරක් පවතිනවා. එතකොට මේ අනන්‍යතාවය එලෙස අනන්‍යව යම් වාර්තාවක් හොයා ගැනීමට කිසියම් හෝ ප්‍රශ්නයක් තියෙනවද? ඒක අපි කියනවා ප්‍රාථමික යතුරු ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්ෂේත්‍රයේ විදිහට හඳුන්වනවා. පැහැදිලිද? නම ගන්න බෑ. ඊට හේතුව සමාන නම් තියෙන අය වගුවක ඉන්න පුළුවන්. මේ වගුවේ නොහිටියට. ඒ වගේම ග්‍රේඩ් එක ගන්න බෑ. සමාන ග්‍රේඩ්ස් තියෙන ළමයි ඒ දත්ත වගුවේ ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් ශිෂ්‍යාංකය සමාන වන ළමයි ඉන්න විදිහක් නැහැ. අසමානව පවතින්න ඕනේ. ඊළඟට අපි 6 වෙනි ප්‍රශ්නේ බැලුවොත් දත්ත සමුදා වගුවක සංයුක්ත යතුර යනු කුමක්ද? සුදුසු දත්ත සමුදායක් ඇසුරෙන් නිදසුනක් දක්වන්න. කොම්පොසයිට් කී එක කියන්නේ එහෙම නැත්නම් සංයුක්ත යතුර කියන්නේ දැන් කිසියම් හෝ වගුවක් අපි බැලුවා මේ වගුවේ වාර්තාවක් හොයාගන්න අවශ්‍ය කරන විශේෂිත ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ප්‍රාථමික යතුර ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා කිසියම් හෝ ක්ෂේත්‍ර දෙකක් උපයෝගී කරගෙන ඒ වාර්තාව හොයා ගන්න. පැහැදිලිද? අපි ඒක කලින් කරපු අවස්ථාවකට ගිහින් බලමු. මේ විදිහට. දැන් මේකේ තොරතුරක් යම් වාර්තාවක් හොයාගන්න කිසියම් හෝ ප්‍රශ්නයක් නිවැරදිව තෝරගන්න බෑ. එතකොට ඒ කියන්නේ ප්‍රාථමික යතුරක් නැති වගුවක්. එතකොට අපි බලනවා වාර්තාවක් හොයාගන්න අපහසු නිසා කිසියම් හෝ ක්ෂේත්‍ර දෙකක් උපයෝගී කරගෙන පාවිච්චි කරන්න. එතකොට අපි කිසියම් හෝ ක්ෂේත්‍ර දෙකක් උපයෝගී කරගෙන වාර්තාවක් සෙවීම සිදු කරනවා නම් අපි ඒකට කියනවා ඒ වගුව තුල සංයුක්ත යතුරක් පවතිනවා. එහෙනම් සංයුක්ත යතුර ක්‍රියාත්මක වන්නේ වර්ෂය සහ ක්‍රීඩාව අනුව. මොකද 2013 කිව්වොත් 2013 කීපයක් ඉන්නවා. ඒ වගේම ක්‍රීඩාව ගත්තොත් ක්‍රීඩා එකම සමාන ක්‍රීඩා කරන කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. නායකයෝ ගත්තොත් සමාන අය ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. උපනායකයෝ ගත්තොත් සමාන අය ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ වගුවේ ප්‍රාථමික යතුරක් නැහැ. ඒතර ප්‍රාථමික යතුරක් නැති අවස්ථාවකදී වාර්තාවක් හොයන්න අපි කිසියම් හෝ ක්ෂේත්‍ර දෙකක් උපයෝගී කරගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් වර්ෂය සහ ක්‍රීඩාව. එතකොට 2014 ක්‍රිකට් ගැහුවේ මේ මුබාරක් හුසේන් විතරයි. යාගම 2014 පාපන්දු ගැහුවේ ජාලිය සාරංග විතරයි. ඒ වගේම 2014 අත්පන්දු ගැහුවේ බාතිය ගම්ලත් විතරයි. පැහැදිලිද? ඊළඟට අපි අහනවා දත්ත සමුදායක් නිර්මාණය කිරීමේදී ආගන්තුක යතුරක අවශ්‍යතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. ඉස්සෙල්ලා අපි බැලුවොත් දැන් ආගන්තුක යතුරක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ගත්තොත් එහෙම ප්‍රශ්න වැඩිපුරම එන ප්‍රශ්නයක්. ඒක නිසා මේ ආගන්තුක යතුර පිළිබඳව අදහස දෙන්න ඕනේ. දැන් ආගන්තුක යතුර කියන එක අහුව ගමන් ඒකෙන් අදහස් වෙන්නේ වගු දෙකක් අනිවාර්යෙන් අවම වශයෙන් තියෙන්න ඕනේ. හරිද?
අපි බලමු කලින් කියපු උදාහරණයකට ගිහිල්ලා. right. මේ බලන්න ආගන්තුකේතර ක්‍රියාව. ඔව්. දැන් එතකොට මේ වගු දෙක මේ ඔයගොල්ලන් අච්චු පොතේ තියෙන එකම උදාහරණයක තේරුම් ගන්න ලේසි. හරි. එතකොට දැන් පළවෙනි වගුව විතරක් ගැන සැලකුවොත් ඒකේ ලියාපදිංචි අංකය විතරයි ප්‍රාථමික යතුර. මේ වගුව ගත්තොත් ප්‍රාථමික යතුරු දෙකක් තියෙනවා. ඒ කියන්නේ වාර්තාවක් විභාග අංකිනුත් හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. ලියාපදිංචි අංකිනුත් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතර මේක මේ වගුවට තියෙන ප්‍රාථමික යතුර මේ වගුව ගැන විතරක් සැලකුවොත් මේකට ප්‍රාථමික යතුරු මෙයක් ඉන්නෝ මෙයක් ඉන්නෝ. නමුත් වගු දෙක එකිනෙක සම්බන්ධ කරොත් අපි කියනවා ලින්ක් කරොත් රිලේෂන් එකක් ඇති කරොත් ඒ රිලේෂන් එක ඇති කරපුවම මේකේ ප්‍රාථමික යතුර කොහොමත් ප්‍රාථමික යතුරුමයි මේකේ ප්‍රාථමික යතුරු දෙකක් තියෙනවා. එහෙනම් ආගන්තුක යතුරු කියන්නේ මේ වගුවෙන් මෙහෙට දීලා තියෙන එක තමයි ආගන්තුක යතුර. එතකොට දෙවෙනි වගුවේ එහෙම නැත්නම් විෂය වගුවේ ලියාපදිංචි අංකය තමයි මෙහිදී ආගන්තුක යතුරු බවට පත් වෙන්නේ. පැහැදිලිද? දැන් අපි ඊළඟට බලමු 8 වෙනි ප්‍රශ්නෙට අදාළ එක. දැන් විශේෂයෙන් මීට කලින් කිව්ව 7 වෙනි ප්‍රශ්නෙට අදාළ ක්‍රියාවලිය පිළිබඳව හොඳ අවබෝධයක් පවත්වා ගන්න ඕනේ. මොකද විභාගෙදී වැඩිම ප්‍රශ්න අහනවා තැනක් තමයි ඔය ෆොරින් කී එක. එතකොට මේ ෆොරින් කී එක තියෙන්නේ කුමන වගුවේද කියන එක ඊටාම පරිස්සමෙන් වැදගත් වෙනවා. හරි. ඊළඟට අපි ගත්තොත් දත්ත අනුපිටපත් වීමක් යනු කුමක්ද? එහෙම නැත්නම් ඩුප්ලිකේට් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දැන් යම් දත්ත වගුවක එකම දත්තය නැවත නැවත පුනරාවර්තනය වීමේ හැකියාවක් පවතිනවා නම් ඒක අපි කියනවා දත්ත අනුපිටපත් සකස් වීමේ ක්‍රමයක්. එහෙම නැත්නම් දත්ත අනුපිටපත් වීමේ ක්‍රමවේදයක් විදිහට. දැන් විශේෂයෙන් අපි තනි වගුවක් භාවිතා කරනකොට අපි තුමු ශිෂ්‍යාංකය 100 කියලා. එයාගේ තොරතුරු අන්තර්ගත කරාට පස්සේ ආපහු 100 යටතේ වාර්තාවක් දාන්න පුළුවන් හැකියාවක් මතුවෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ එතකොට ගබඩාව තුල එකම ශිෂ්‍යාංකය යටතේ දෙන්නෙක් ඉන්න පුළුවන්, තුන් දෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඒක දත්ත අනුපිටපත් වීමක් විදිහට තමයි අපි සලකන්නේ. එතකොට 9 වෙනි එකේදී අහනවා දත්ත අනුපිටපත් වීම නිසා සිදුවන අවාසි කවරේද? ඔව්. එතකොට මේ දත්ත වගුවක තියෙන විශ්වාසනීයභාවය, එහෙම නැත්නම් ඒකේ තියෙන ඇකියුරසි එක, එහෙම නැත්නම් නිවැරදිතාවය අඩු මට්ටමක පවතිනවා. මොකද හේතුව එකම අංකයේ යටතේ කීප දෙනෙක් දත්ත ගුණුවේ සිටින්න පුළුවන්. දැන් මීට කලිනුත් අපි දත්ත සමතිරික්තතාවය යනු කුමක්ද කියන එකෙන් අදහස් කරෙත් ඔයම සිද්ධිය තමයි. ඒ කියන්නේ එකම දත්තයේ සමහරලාට වගු කිහිපයක අන්තර්ගත වීම වගේ අවස්ථාවක්. එතකොට වගු එකිනෙක සම්බන්ධ කරපුවාම එහෙම නැත්නම් වගු වල අතර නෑදෑ සම්බන්ධතාවය රිලේෂන්ෂිප් එකක් ඇති කරපුවාම ඒ සමරික්තතාවය අවම තත්වයකට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟට අපි ගත්තොත් සම්බන්ධිත දත්ත වගු සමුදාය නිර්මාණය කිරීමේදී වගු අතර මොන වගේ සම්බන්ධතාවද පවත්වන්නේ? ඒ කියන්නේ වගු දෙකක් අතර පවතින්න පුළුවන් සම්බන්ධතාව. මීට කලිනුත් අපි තියරි පාඩමේදී ඒක සඳහන් කරා. මේ තියෙන කොටස් තියෙන්න පුළුවන් සම්බන්ධතා ඒක සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඒක බහු එකක් ගොඩකට සම්බන්ධ වෙන්න පුළුවන්. බහු අවස්ථා තියෙන්නත් පුළුවන්. එතකොට ඒ සම්බන්ධතා රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ වගු දෙකක් අතර. එහෙම නැත්නම් අපි තුමු තොරතුරු තියෙන ෆයිල් ගොනු දෙකක් අතර සම්බන්ධතාවය පවත්වනකොට එකක් කිහිපයකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම එකකට විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම බහු අවස්ථා නැත්නම් තවත් ගොඩක් එක්ක සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. ඒක මීට කලින් අපි පැහැදිලි කරා. මේ තියෙන එකට අදාළ දැනුම ලබා දෙන කොටස. ඒ වගේම ඒක බහු සම්බන්ධතාවය. එතකොට මේ සම්බන්ධතාවය ඇති වෙන ආකාරය පිළිබඳව අදහසක් මෙතනදී පෙන්눔 කරලා තියෙනවා. මම ඒක පැහැදිලි කරා මීට කලින්. ඒ වගේම බහු අවස්ථාව. ඊළඟට අපි එනවා ප්‍රධාන 3 වෙනි ප්‍රශ්නෙට. දැන් දෙවෙනි ප්‍රශ්න කොටස් 10 තමයි අපි එතන සානේ ප්‍රධාන ප්‍රශ්න 3. දැන් ඔබ පන්තියේ සිටින තොරතුරු ගොනුවක් පවත්වාගෙන යාමට ගුරුතුමියට අවශ්‍ය වී ඇත. එම දත්ත සමුදාය පවත්වා ගැනීම සඳහා උචිත දත්ත සමුදා කළමනාකරණ පද්ධතියක් බුදුකාංගයක් නම් කරන්න. ඒ කියන්නේ දත්ත ගබඩා කිරීමට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දත්ත පරිපාලනය කිරීමට පාවිච්චි කරන්න පුළුවන් වැඩසටහන් මොනවද? දැන් මීට කලින් අපි වැඩසටහන් කීපයක් ගැන සඳහන් කරා. ඒකෙන් ප්‍රධානම වැඩසටහන තමයි ඔයගොල්ලන් විෂය ධාරාවේ
තිබෙන Microsoft Access, ඒ වගේම Base, ඒ වගේම Oracle, ඒ වගේම MySQL වැනි දත්ත කළමනාකරණ පද්ධති සඳහා තියෙන වැඩසටහන්. එතකොට දැන් සාමාන්‍ය වැඩ කටයුත්තක් නිසා මේක Microsoft Access මෘදුකාංගය භාවිතා කරන්න පුළුවන්. Database Management System, අපි කෙටියෙන් කියෝ DBMS. right. ඊළඟට බැලුවොත් B. ඒ ඇසුරෙන් ඔබ පන්තියේ තොරතුරු ඇතුළත් කිරීම දත සමුදායක් ගොඩනැගීම සඳහා භාවිතා කළ හැකි වගුවලට එහෙම නැත්නම් ටේබල් එකට වඩාත් උචිත ක්ෂේත්‍ර 4ක් නම් කරන්න. එතකොට දැන් පාසලේ ළමයින්ගේ තොරතුරු දාන නිසා විශේෂයෙන් වැදගත් වෙනවා පාසලේදී ඒ ළමයාට තියෙන ඇඩ්මිෂන් නම්බර් එක, ඒ වගේම ශිෂ්‍යයාගේ නම, ඒ වගේම ශිෂ්‍යයාගේ ලිපිනය, එහෙම නැත්නම් තවත් අපි ගත්තොත් ශිෂ්‍යයාගේ දුරකථන අංකය. තව වයස ගන්න පුළුවන්. මේක 4යිනේ අහන්නේ, වයස, උපන්දිනය, තව ඊමේල් ලිපිනය. දැන් නූතන වැඩ කටයුතු වලදී අපි ගොඩක් වෙලාට WhatsApp numbers භාවිතා කරනවා. මෙන්න මේ වගේ සම්බන්ධතාවය ගුරුවරයයි ළමයා අතර හොඳින් පවත්වා ගන්න පුළුවන් ක්‍රමවේදයන් යටතේ තියෙන ප්‍රශ්න යොදා ගන්න පුළුවන්. දැන් ඊළඟට කියනවා ඉහත ක්ෂේත්‍ර සඳහා යොදාගත හැකි දත්ත ස්වරූප නම් කරන්න. දැන් එතකොට ඔබ කිසියම් හෝ දත්ත ස්වරූප 4ක් තෝරගත්තයි කියලා හිතමු. අපි ගමු ශිෂ්‍යාංකය. එහෙම නැත්නම් අපි ගත්තොත් admission number. ඒක දත්ත ස්වරූපය වඩාත් හොඳයි text. ඒ වගේම ශිෂ්‍යයාගේ නම student name. ඒකට පාවිච්චි කරන්න පුළුවන් text. ඒ වගේම අපි ලිපිනය අහනවා නම් address. ඒතර address එක ඇසීමේදීත් ඒක ටෙක්ස්ට් ස්වරූපෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව අපි ගත්තොත් දුරකථනය අංකය. ඒ වගේම ටෙලිෆෝන් නම්බර්. ඒ වගේම සමහරලාට අපි එයාගේ උපන්දිනය භාවිතා කරන කෙනා කවුරු හරි හිටියොත් එතනදී අපිට පුළුවන් date and time. ඒ වගේම වයස සඳහන් කිරීමක් වුණොත් ඒකෙදී අපිට පුළුවන් නම්බර්. ඒ වගේම පන්තිය grade එක සඳහන් කිරීමක් වුණොත් සමහර වෙලාවට අපිට ඒකට ගන්න පුළුවන් ටෙක්ස්ට් කියන දත්ත ස්වරූපය. පැහැදිලිද? D ප්‍රශ්නේදී අහනෝ ඒ හදාගත්ත වගුවට අදාළව රෙකෝඩර් දෙකක් බැගින් ඇතුළත් කරන්න. එතකොට ඔබ හදාගත්ත ක්ෂේත්‍ර වගුවක් අඳින්න මම ඒකේ අනුරුවක් ඔයගලන්ට පේන සලස්සන්න. මේ විදිහට අපිට ඒකේ ඇඩ්මිෂන් නම්බර් එක, ස්ටුඩන්ට් නේම් එක, date of birth එක මම අරන් තියෙනවා. ඒජ් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකේ වාර්තාවන් අපි දෙකක් ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ ටේබල් එකේ එහෙම නැත්නම් අපි මේ වගුව, එහෙම නැත්නම් අපි කියනවා මේ භූතාර්ථය, එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් තවත් කියනවා මේකට එන්ට්‍රි එක. එන්ට්‍රි එකේ තියෙනවා ප්‍රශ්න, එහෙම නැත්නම් ෆීල්ඩ්ස්, එහෙම නැත්නම් උපලැකි 4ක්. ඒ වගේම මේකේ වාර්තාවන් රෙකෝඩ්ස් පවතිනවා 2ක්. ඒතර රෙකෝඩ්ස් වලට වාර්තාවන් කියලාත් කියනවා. තව අපි කියන වචනෙකුත් තියෙනවා උපලැකියාන. හදිසියවත් ඔය අලුත් වචන ආවොත් බලන්න. උපලැකි කියන්නේ ප්‍රශ්නයට, උපලැකියාන කියන්නේ වාර්තාවන්. පැහැදිලිද? අපි දැන් ඊළඟට යමු හතරෙන් ප්‍රශ්නේ. හතරෙන් ප්‍රශ්නේ කියන්නේ කෙටි ප්‍රශ්න කිහිපයක් ඔබට ලබා දීලා තියෙනවා. පහත දක්වා ඇත්තේ පාසල් සිසුන් සමූහයක තොරතුරු ඇතුළත් කර ඇති දත්ත කොටසකි. ඒ වගු ආශ්‍රයෙන් පිළිතුරු සපයන්න. ගොඩක් වෙලාට පළවෙනි පේපර් එකේ මෙවැනි ප්‍රශ්න මාලාවක් අන්තර්ගත වෙනවා. ඒකටත් අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. දැන් මේ දීලා තියෙන ටේබල් එකේ මේ දීලා තියෙන එහෙම නැත්නම් වගුවේ ෆීල්ඩ්ස් අපි ඉස්සලා සමාලෝචනය කරමු. ෆීල්ඩ්ස් එහෙම නැත්නම් ප්‍රශ්න, එහෙම නැත්නම් උපලැකි 3ක් පවතිනවා. එකක් ස්ටුඩන්ට් නම්බර් එක, නම, date of birth එක. ඒ වගේම මේකේ වාර්තාවන් 3ක් පවතිනවා. එකක් නිවන්ත, අනිත් එක හර්ෂගේ වාර්තාව සහ චමෝදිගේ. ඒ අනුව දී ඇති වගු කොටසේ දත්ත ගබඩා කර ඇති රෙකෝඩ් සංඛ්‍යාව කුමක්ද? එතන රෙකෝඩ්ස් කොච්චරක්ද? 3යි. B දී ඇති වගු කොටසේ දත්ත ගබඩා කිරීම සඳහා කොපමණ ක්ෂේත්‍ර සංඛ්‍යාවක් භාවිතා කර තිබේද? ක්ෂේත්‍ර ප්‍රශ්න පාවිච්චි කරලා තියෙනවා 3ක්. එහෙනම් තුන්වෙනි එහෙම නැත්නම් දෙවෙනි පිළිතුර තමයි ඒකට හරියන්නේ. අපි C ප්‍රශ්නේ බලමු. ශිෂ්‍ය අංකය සඳහා වඩාත්ම යෝග්‍ය දත්ත ස්වරූපය මින් කුමක්ද?
මිල සංඛ්‍යාත්මක පාට පාට කියන්නේ අක්ෂර කියන එකයි දින සහ කාලය පාඨක ටෙක්ස්ට්. ඒ වගේම D ප්‍රශ්නේ අහනවා දත්ත සමුදායක වගුවක ප්‍රාථමික යතුරු සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත් දෑ යතුරෙන් කුමක්ද? ප්‍රාථමික යතුර හිස් විය හැකිය. ප්‍රාථමික යතුරෙහි දත්ත ප්‍රරූප සංඛ්‍යාත්මක විය යුතුයමය. ප්‍රාථමික යතුරෙහි දත්ත ප්‍රරූප ටෙක්ස්ට් විය යුතුයමය. ප්‍රාථමික යතුර අනන්‍ය විය යුතුය. ඔව්. ප්‍රාථමික යතුර අනන්‍ය විය යුතුය. 4. හරි. අපි ළඟට බලමු 5 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන සත්‍ය සමුදා වගු සලකන්න. හරි. දැන් ඒකේ තියෙනවා ගුරු දත්ත වගුවක්. ඒ කියන්නේ ගුරුවරුන්ගේ තොරතුරු ඇතුළත් වගුවක් පවතිනවා. ඒ වගේම විෂය වගුවක් තිබෙනවා. ඒ කියන්නේ ඒ ගුරුවරුන් සිදු කරනු ලබන විෂය මාලාවන් ඇතුළත් වන වගුවක් පවතිනවා. එතකොට මේ වගු දෙකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක ටේබල් ගුරු කියන එක. එහෙම නැත්නම් ටීචර්ස් වගුව. ඒ වගේම විෂය වගුව. දැන් විශේෂයෙන් මම මේ පැහැදිලි කිරීම ගොඩක් කරන්නේ 10 වසර ළමයිනුත් මේකේ පළවෙනි වරට අධ්‍යයනය කරන්න නිසා. ඒ වගේම 11 වසර ළමයිනුත් ඒව අතාරින්න එපා. පොඩි පොඩි තැන් වලින් තමන්ගේ ලකුණු ගිලිහි යන්න පුළුවන් හැකියාව පවතිනවා. දැන් මේ වගු දෙක බැලුවොත් අපි ගුරු දත්ත වගුවේ යම් වාර්තාවක් හොයාගන්න යම් ගුරුවරයෙක්ගේ විස්තර හොයාගන්න අනන්‍යව පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාථමික යතුරක් ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂිත ක්ෂේත්‍රයක් පවතිනවාද? ඔව්. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් ගුරු අංකය. ඒතර ගුරු අංකයෙන් එකිනෙක වෙනස්ව වාර්තාවන් හොයාගන්න පුළුවන් හැකියාව පවතිනෝ ගුරු දත්ත වගුවේදී. ඒ වගේම දැන් අපි විෂය වගුව ගත්තොත් විෂය වගුවේ ක්ෂේත්‍ර තුනක් පවතිනෝ. වාර්තාවන් ගත්තොත් 1යි 2යි 3යි 4යි 5යි 6ක් පවතිනෝ. ඒ විෂය වගුවේදී ප්‍රාථමික යතුරක් විදිහට අපිට පේන්න තියෙන දේ තමයි විෂය අංකය. එතකොට විෂය අංකය මගින් යම් තොරතුරක් පැහැදිලිව හොයාගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම මේකේ ගුරු අංකයත් මේකේ අන්තර්ගත වෙනවා. මේකෙත් ගුරු අංකයේ අන්තර්ගත වෙනවා. හරි. එතකොට අපි මේ වගු දෙක වෙන වෙනම පාවිච්චි කරන්න බෑ. මේ වගු දෙක සම්බන්ධිත වගු විදිහට පාවිච්චි කරන්න. එතකොට දැන් මේ වගුව ගත්තොත් ප්‍රාථමික යතුර මේක, මේ වගුව ගත්තොත් ප්‍රාථමික යතුරු දෙකක් පවතින. එකක් විෂය අංකය, ඒ වගේම ගුරු අංකය. එහෙමනම් මේ වගු දෙක එකිනෙක සම්බන්ධ කළහොත්, සම්බන්ධතාවයක් ගොඩ නැගුවොත් අනිවාර්යෙන්ම ගුරු අංකය සහ මේකේ ගුරු අංකය අතර අපිට ගොඩ නැගෙන අලුත් යතුරක් මොකද්ද? ආගන්තුක යතුරක්. එහෙනම් ඒ ආගන්තුක යතුර පවතින්නේ මේකෙද මේ වගුවේ විෂය වගුවේ. එතකොට මේ ගුරු අංකය විෂය වගුවේ ආගන්තුක යතුරක් වන අතර විෂය අංකය මේ වගුවේ විෂය වගුවේ ප්‍රාථමික යතුරක් වෙනවා. මේ වගුවට පවතින්නේ ප්‍රාථමික යතුර ගුරු අංකය පමණයි. ඒ පැහැදිලි කිරීම. අපි දැන් බලමු ප්‍රශ්න. ගුරු දත්ත සහ විෂය වගු සඳහා උචිත අනන්‍යතා යතුරු ක්ෂේත්‍ර නම් කරන්න. එහෙනම් ඒක වෙන වෙනම ලියන්න. ගුරු දත්ත වගුව ගත්තොත් ගුරු අංකය ප්‍රාථමික යතුරයි. විෂය වගුව සඳහා උචිත අනන්‍යතා යතුරු ක්ෂේත්‍ර නම් කරන්න. එතකොට අපි විෂය වගුව ගත්තොත් විතරක් සැලකුවොත් සම්බන්ධතාවය නැතුව විෂය අංකය ප්‍රාථමික යතුරක්, ගුරු අංකයත් ප්‍රාථමික යතුරක්. ඒ වගේම වගු දෙක සම්බන්ධතාවය පිළිබඳව ප්‍රශ්නයක් ඇහුවොත් ඒතනදී ගොඩ නැගෙන අලුත් යතුර තමයි ආගන්තුක යතුර. ඒ ආගන්තුක යතුර පිහිටන්නේ විෂය වගුව තුල. පෙරේරා ගුරුතුමහත් උගන්වනු ලබන විෂය කුමක්ද? පෙරේරා ගුරු මහත්මිය. අපි බලන්න පෙරේරා ගුරු මහත්මිය කවුද කියලා. පෙරේරා. එතකොට ඒ පෙරේරා ගුරු මහත්මියට අදාළ ගුරු අංකය මොකක්ද? 1001. එහෙනම් විෂය වගුවෙන් අපි බලනවා 1001 මොන වගේ විෂයන්ද කරන්නේ. එහෙනම් 1001 ICT විෂය සිදු කරනවා විෂය අංකය විදියට 0.11. ඒ වගේම මේ ගුරු අංකයට බැලුවොත් ඒ ගුරුවරයා සිංහල විෂය ධාරාවත් උගන්වනවා
053 විෂය අංකය. එහෙනම් මේ ගුරුතුමිය ICT විෂය සහ සිංහල විෂය උගන්වනු ලබනවා. මෙම වගු දෙක එක වගුවක් බවට පත් කළ විට මතුවන ගැටලු දෙකක් කෙටියෙන් විස්තර කරන්න. දැන් මේ වගු දෙකේම තියෙන තොරතුරු එකම වගුවකට දාන්න ගියොත් එතකොට තව ප්‍රශ්න ඇතුළත් කරලා දාන්න වෙනවා. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි සමහර ශිෂ්‍යයින් සමහර ගුරුවරුන් මේකේ පේන විදිහට එක විෂයකට වැඩිය උගන්වනවා. හරිද? එතකොට එක විෂයකට වැඩිය උගන්වනකොට අපිට සිදුවන දේ තමයි විෂය අනුව වෙන වෙනම ක්ෂේත්‍ර ගොඩනගන්න සිද්ධ වෙනවා. ICT වලට වෙනම ක්ෂේත්‍රයක් දාන්න, ගණිතයට වෙනම ක්ෂේත්‍රයක් දාන්න, සිංහල වලට වෙනම ක්ෂේත්‍රයක් දාන්න. ඒව යටතේ වුන් ඒක කරනවද නැද්ද කියන එකට yes or no කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තේරීමක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තනි වගුවක් විදිහට අපි මේක යොදා ගන්න ගියොත් බොහොම සංකීර්ණතාවයේ වැඩි වෙනවා. එහෙම නැත්නම් ක්ෂේත්‍රවල සංකීර්ණතාවයේ වැඩි වෙනවා. ඒ වගේම වර්ධින්න පුළුවන් ස්වභාවය ගොඩක් වැඩි. පැහැදිලිද? right. අපි යමු 6 වෙනි ප්‍රශ්නයට. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා මට පේන විදිහට මේක පුස්තකාලයක වැඩ කටයුතු සඳහා පවත්වගෙන යන ෆයිල්ස් 3ක්. එතකොට අපි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට ගත්තොත් වගු 3ක්. එතකොට එකක් තියෙනවා පුස්තකාලයේ සමාජිකත්වය ලබාගත් තොරතුරු අඩංගු වෙන ෆයිල් එකක් සමාජික වගුව කියලා. එයාගම පුස්තකාලය තුල තියෙනවා පුස්තකාලය තුල තියෙන පොත් පිළිබඳ වාර්තාවක් එහෙම නැත්නම් ෆයිල් එකක්. ඒ වගේම තව එකක් ෆයිල් එකක් තිබෙනවා. එක එක ළමයා පුස්තකාලයට පැමිණිලා මේ පොත් එළියට රැගෙන යන පිළිබඳ තොරතුරු ලියා ගන්න සහ ඒවා නැවත බාර දෙන දිනයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වගුවක්. එහෙම නැත්නම් ෆයිල් එකක්. දැන් මේ ෆයිල් තුන වෙන වෙනම පවතින්නේ. දැන් අපි ඉස්සෙල්ලා විමසා බලමු තනි තනියෙන් වගුව. සමාජික වගුව ගත්තොත් ඒකේ සමාජික අංකය මගින් තමයි යම් වාර්තාවක් නිවැරදිව හොයාගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ඔබට පේනවා ජාතික හැඳුනුම්පත් අංකය මේකේ භාවිතා කරලා තියෙනවා. එතකොට ජාතික හැඳුනුම්පත් අංකය ලංකාව තුල එකිනෙකට සමාන වන්නේ නැහැ. එහෙම නිසා මේ ඉහත තියෙන සමාජික වගුවේ ප්‍රාථමික යතුරු දෙකක් පවතිනවා. එකක් තමයි සමාජික අංකය, අනිත් එක තමයි ජාතික හැඳුනුම්පත් අංකය. හරිද? ඒක ඔළුවේ තියාගන්න. බැලුවා මං ඒ තොරතුරු ඔළුවට එන්න ඕනේ. පොත් වගුව අපි බැලුවොත් එහෙම මේකේ පොත් අංකය පොතට යම්කිසි අංකයක් දීලා තියෙනවා. ඒ අංකය අසමාන වෙන්න දීලා තියෙන්නේ. එහෙනම් පොත් අංකය මේකේ ප්‍රාථමික යතුරක්. ඒකෙන් අදහස් වෙන්නේ පොත් අංකය මගින් යම් වාර්තාවක් නිවැරදිව කලවම් වෙන්නේ නැතුව හොයාගන්න පුළුවන් හැකියාව මතුවෙනවා. එතකොට ඊළඟට තියෙනවා බැහැරගෙන යාමේ වගුව. ඒකදී ඔයගලන්ට පැහැදිලිව පේනවා සමාජික අංකය තියෙනවා. ඒක සමාන වෙන්නේ නැහැ. ඒක මේකේ ප්‍රාථමික යතුර මේකෙත් එතකොට ප්‍රාථමික යතුරක් විදිහටම ක්‍රියාත්මක වෙනවා. පොත් අංකය පවතිනවා. ඒතර පොත් අංකයත් පොත් එකිනෙකට වෙනස් හඳුනා ගන්න දෙවෙනි වගු විදිහේ ක්‍රමවේදී පාවිච්චි කරලා තිනවා. එතකොට ඒකත් ප්‍රාථමික යතුරක් බවට පත් වෙනවා. හරිද? එහෙනම් තනි තනියෙන් වගු ගත්තොත් ප්‍රාථමික යතුර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රාථමික යතුරු 1යි, මේකේ ප්‍රාථමික යතුරු 2යි. දැන් මේ වගු තුන එකිනෙක සම්බන්ධව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එකක් අනෙකට සම්බන්ධයි. ඒතර සමාජිකත්වයේ ලැබුවම මොන පොතද ආරගෙන ගියේ, කවද්ද අරන් ගියේ, කවද්ද ගෙනත් දුන්නේ. ඒතර මේ වගු තුනම යම් වැඩ කටයුතු වලදී සමහරලාට යාවත් කාලීන වෙනවා. දැන් උදාහරණයක් අලුතෙන් සමාජිකත්වයේ කෙනෙක් ලබා ගත්තොත් පළවෙනි වගුව යාවත් කාලීන වෙනවා. මම මේ මුල් අදහසක් දෙන්නේ. මොකද හේතුව සමාජිකත්වයේ ගත්තම යට අංකයක් දීලා ඒ වගුවේ ඉන්න ඕනේ පොතේ. ඒ වගේම පුස්තකාලයට අලුතෙන් පොත් ගෙනල්ලා දැම්මොත් පොත් වගුව යාවත් කාලීන විය යුතුයි. ඒ වගේම ළමයි ඇවිල්ලා පොත් අරගෙන යනකොට ඒ බැහැරට යගෙන යාමේ වගුව යාවත් කාලීන විය යුතුයි. ඒ කියන්නේ අලුත් වෙන්න ඕනේ. මේ පිළිබඳව ලියවෙන්න ඕනේ කියන එක තමයි යාවත් කාලීන වෙන්න ඕනේ කියන එකේ අදහස. දැන් අපි බලමු මේකට අහලා තියෙන ප්‍රශ්න පිළිබඳව අවස්ථාවක්. දැන් ඒකේ අපි පළවෙනි ප්‍රශ්නෙට ආවොත් ඉහත දක්වා ඇති දත්ත වගුවල ප්‍රාථමික යතුරු
මොනවාදයි වගුවේ නම සඳහන් කර ලියන්න. හරි. එහෙනම් පිළිවෙලින් අපි ලියනවා පළවෙනි එකට. සමාජික වගුව. ඉරක් ගැහුවා. ප්‍රාථමික යතුර විදිහට ක්‍රියාත්මක වෙන්නේ සමාජික අංකය. ඊළඟ එක පොත් වගුව. සමා වෙන්න. ජාතික හැඳුනුම්පත් අංකය. ඒතර පළවෙනි වගුවේ සමාජික වගුවේ ප්‍රාථමික යතුරු දෙකක් තියෙනවා. එකක් තමයි සමාජික අංකය, අනිත් එක තමයි ජාතික හැඳුනුම්පත් අංකය. දෙවෙනි වගුව ගත්තොත් පොත් වගුව ප්‍රාථමික යතුරු ක්‍රියාත්මක වෙන අංකය ක්ෂේත්‍රය පොත් අංකය. බැහැරගෙන යාමේ වගුව සමාජික අංකය පොත් අංකය. පැහැදිලිද? right. දෙවෙනි ප්‍රශ්නය අනුව ඉහත දක්වා ඇති වගුවල ආගන්තුක යතුරු කීයක් භාවිතා වී තිබේද? මොනවාදයි අදාළ වගු සමග සම්බන්ධතාවය පෙන්වන්න. හරිද? right. දැන් ඕකට අපි සටහනකුත් මම ඉදිරිපත් කරන්නම්. අපි ගත්තොත් එහෙම පළවෙනි වගු දෙක. සමාජික වගුව සහ පොත් වගුව. එතකොට මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නේ කොහොමද කියලා අපි බලනවා. ඒතර මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ක්‍රමයක් අපිට පේන්නේ නැහැ. හේතුව මේකේ සමාජික අංකය තියෙන්නේ, මේකේ පොත් අංක තත්වයක් තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් පළවෙනි වගුවයි දෙවෙනි වගුවයි ගත්තොත්. පළවෙනි වගුවයි දෙවෙනි වගුවයි ගත්තොත් මේකේ සමාජික අංකය ප්‍රාථමික යතුරක්. මේකේ සමාජික අංකයේ ප්‍රාථමික යතුරක්, මේකේ තියෙනවා පොත් අංකය. එතකොට පොත් අංකය මේකේ ප්‍රාථමික යතුර, මේ වගු දෙක සම්බන්ධ වෙනකොට මේකෙන් මේකට ආපු යතුර තමයි සමාජික අංකය. එහෙනම් බැහැරගෙන යාමේ වගුවේ සමාජික අංකය තමයි ආගන්තුක යතුරු විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මොන වගු දෙක සැලකුවොත් මේකයි මේකයි. පළවෙනි වගුවයි. එතකොට සමාජික වගුව සහ බැහැරගෙන යාමේ වගුව අතර සමාජික අංකය බැහැරගෙන යාමේ වගුවේ ආගන්තුක යතුර. දැන් අපි මේ වගු දෙක සංසන්දනය කරොත්, දෙවෙනි වගුව සහ තුන්වෙනි වගුව සංසන්දනය කරොත් පොත් අංකය මේකේ ප්‍රාථමික යතුරක්. දෙවෙනි වගුවත් එක්ක සංසන්දනය කරොත් පොත් අංකය මේකේ ප්‍රාථමික යතුරක්, සමාජික අංකයත් මේකේ ප්‍රාථමික යතුරක්. එහෙනම් මේ වගු දෙක සම්බන්ධතාවයක යෙදුනොත්, සම්බන්ධ වුණොත් මේ වගුවෙන් මේකට දීලා තියෙන එක තමයි පොත් අංකය. එහෙනම් පොත් වගුව සහ බැහැරගෙන යාමේ වගු දෙක සැලකුවහොත් බැහැරගෙන යාමේ වගුව තුල පොත් අංකය ආගන්තුක යතුර විදිහට ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? right. මේක අපි අර තාර්කික සටහනක් විදිහට ඇන්දොත් මෙන්න මේ විදිහට පෙන්눔 කරන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ සටහනකින් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි පළවෙනි වගුව සමාජික වගුවන්ගේ වගුව. ඒ වගේම පොත් පිළිබඳ වගුව සහ පොත් රැගෙන යාම පිළිබඳ වගුව. එතකොට දැන් මේකේ සමාජික අංකය ප්‍රාථමික යතුරක් වෙනවා. ඒක මේ වගුවත් එක්ක සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. එතකොට මේක ආගන්තුක යතුරක් බවට පත් වෙනවා මේ වගුවේ. ඒ වගේම මේ වගුවේ තියෙන පොත් අංකය පොත් අඩංගු වගුවටත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට පොත් අංකය මේ වගුවේදී ප්‍රාථමික යතුරක් වෙනවා. එතකොට මේ වගුවට එනකොට මේක ෆොරින් කී එකක් වෙනවා. ඒතර ෆොරින් කී දෙකක් මෙතන පවතිනවා තුන්වෙනි වගුව තුල. අනිත් වගු දෙකත් එක්ක සැලකුවොත් මෙයයි සැලකුවොත් මේක ආගන්තුක යතුරක් වෙනවා. මේ වගුවයි සැලකුවොත් ආගන්තුක යතුරක් වෙනවා. ඒතර මේ විදිහට සම්බන්ධතාවයේ ගොඩ නැගුවම කිසියම් හෝ සමාජිකයෙක්ගේ අංකයක් අපි තෝරගත්තම ඒ අංකය අනුව මේ වගුවේ සම්බන්ධ කරලා පෙන්නනවා එයා ගෙනිච්ච පොත් බාර දීලාද නැද්ද කියන එක. ඒ වගේම ඒ පොතට අදාළ අංකය පොත් වගුවෙන් පෙන්눔 කරනවා මොන පොතද එයා ගෙනිච්ච කියන එක පිළිබඳව. ඒක නිසා මේ වගු තුන එකිනෙක සම්බන්ධතාවය මගින් දත්ත කළමනාකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේකට පේන දෙයක් තමයි අපි දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කරොත් සමාජික අංකය ඇතුල් කළ විගස ඒ පොත පිළිබඳව සහ රැගෙන ගියපු පුද්ගලයා සහ
ඒ වගේම බාර දුන්නද නැද්ද කියන එක පිළිබඳව දත්ත වාර්තාවක් හොයාගන්න පුළුවන් හැකියාව පවතිනවා. පැහැදිලිද? හරි. right. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. right. ඊළඟට ඒකේ අපි ප්‍රාථමික යතුරු මොනවද කියන එක සඳහන් කරා. ආගන්තුක යතුරු භාවිතාවල තියෙන ටික හරි. ප්‍රධාන වගු කියන්නේ ඉතින් වගු තුනනේ තියෙන්නේ. ඉතින් වග සමාජික වගුවයි, පොත් වගුවයි, බහැරගෙන යෑමේ වගුවයි. ඒක සරල ප්‍රශ්නයක්. මෙම දත්ත සමුදායයකට හරි. අනුපිටපත් සිදු වී තිබේ නම් එය දක්වන්න. දැන් අනුපිටපත් ඇතිවීමක් සිදු වෙලා තියෙනවද? නැහැ. අනිවාර්යයෙන්ම වගු සම්බන්ධීකරණය වුණාට පස්සේ එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකක් ඇති වුණාම වගු අතර සම්බන්ධතාවයක් ගොඩනගලා වගු වෙනම සකස් කරපුවම වගු තුල අනුපිටපත් නිර්මාණය වීම සිදු වෙන්නේ නැහැ. ඒක අවම තත්වයක පවතිනවා. හරි. right. අපි යන් 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේදී තියෙනවා ඔයගලන්ට නිමි ඇඳුම් වගුවක්, සැපෙවුම් වගුවක්, මිලට ගැනීමේ වගුවක්. ඒතර ප්‍රධාන වගු 3ක් ක්‍රියාත්මක වෙනවා. නිමි ඇඳුම් පිළිබඳ තොරතුරු තියෙන ටේබල් එකක් තිබෙනවා. ඒකේ ක්ෂේත්‍ර 3ක් පවතිනවා. ඒ වගේම සැපෙවුම් වගුවක් තිබෙනවා. සැපෙවුම් වගුව කියන එකෙන් අදහස් කරන්නේ ඒ භාණ්ඩ ගෙනල්ලා දෙන කට්ටියගේ තොරතුරු වගුවක් තිබෙනවා. ඒ වගේම මිලට ගැනීමේ වගුවක් තිබෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රාථමික යතුරු දෙකක් අදාළ වගු නම් සමග ලියන්න. දැන් පළවෙනි වගුව ගත්තොත් item නම්බර් එකක් මේකේ තියෙනවා. ඒක ප්‍රාථමික යතුරු විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ නිමි ඇඳුම් වගුවේදී යම් අංගයක් වාර්තාවක් තෝරගන්න item number එක පාවිච්චි කරන්න පුළුවන්. item එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් නිමි ඇඳුම් වගුවේ item ප්‍රාථමික යතුරු. සැපයුම් වගුව සැලකුවොත් සැපයුම් වගුවේ supply ID, ඒ කියන්නේ භාණ්ඩ ගෙනල්ලා දාන කට්ටියගේ තොරතුරු තිබෙනවා. ඒක නිසා supply ID එක එකිනෙකට වෙනස්ව පවතිනවා. එහෙනම් සැපයුම් වගුවේ supply ID එක ප්‍රාථමික යතුරක්. ඒ වගේම මිලට ගැනීමේ වගුව ගත්තොත් එහෙම ඒකේ supply ID එකක් තියෙනවා, item ID එකක් තියෙනවා. පැහැදිලිද? right. එතකොට මේ වගු දෙක පිළිබඳව තමයි එතනදී ලියවෙන්න ඕනේ. මේ දෙකේ එකතුවෙන් තමයි කවුරු හරි පාරිභෝගිකයෙක් යම් භාණ්ඩයක් මිලදී ගැනීම සිදු වෙන්නේ. හරි. right. අපි බලමු දෙවෙනි කොටසට. පුද්ගලයෙක් අලෙවිසැලට ගොස් ඩෙනිමක් සහ ටී-ෂර්ට් එකක් මිලට ගනී. ඩෙනිමක් සහ ටී-ෂර්ට් එකක් මිලට ගන්නවා. එතකොට මේ මිලදී ගැනීම වගු ආදායර වෙන්නේ මේකනේ, කස්ටමර් කෙනෙක්. right. කුමන වගු යාවත් කාලින් කීරීමට අවශ්‍යද? එතකොට ඩෙනිමක් මිලදී ගත්තම කොයි වගුවේද කොයි වගුවලද ඒ තොරතුරු පිළිබඳව සටහන් වෙන්න ඕනේ. දැන් ඔබ කඩේකට ගිහිල්ලා ඇඳුමක් මිලදී ගන්නවා. එතකොට එළියට එනකොට බිල ගෙවලා එළියට එනවා. එතකොට එතනදී සිද්ධ වෙන්නේ යාවත් කාලීන කිරීමක්. ඒ කියන්නේ ආයතනයෙන් නම් ඒ බඩු එතනින් අයින් වෙනවා, අඩු වෙනවා. එතකොට මිලදී ගැනීමේ වගුවට ඔයා ඇඳුමක් මිලදී ගත්ත බවට ඒ ID එකත් එක්ක, එහෙම ID එක කියන්නේ ඇඳුමට අදාළ තොරතුරු අංකෙත් එක්ක ඒ වගුව අලුත් වෙන්න ඕනේ. එතකොට සැපයුම් කරුවන්ගේ වගුව අලුත් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කඩේට බඩු තොග වශයෙන් දාන කට්ටියගේ ඒක අලුත් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙමනම් මිලට ගැනීමේ වගුව යාවත් කාලීන කරන්න ඕනේ. තව මොකද්ද? නිමි ඇඳුම් වගුව යාවත් කාලීන කිරීම අවශ්‍ය වෙනවා. හරි. එතකොට
ඩෙනිමට අදාළ එක අපි බලනවා නිමි ඇඳුම් වගුවෙන්. එතකොට ඒ ඩෙනිමට අදාළ අයිටම් නම්බර එක වෙන්නේ 10002. එතකොට මෙතනට ඇතුළත් වෙන්න ඕනේ ඩෙනිම් ඇතුළත් කරලා දෙන්නේ. හරි. එහෙමනම් අපි කඩේට ගිහිල්ලා අපි බඩු ගන්නකොට නිමි ඇඳුම් වගුවක්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් එතකොට ටී-ෂර්ට් අපි ගත්තොත් 10001. එතකොට 45ක් තියෙනවා ටී-ෂර්ට් මේ වෙනකොට ස්ටොක් එකේ. ඔබ එක ටී-ෂර්ට් එකක් ගත්ත නිසා ස්ටොක් එක අලුත් වෙන්න ඕනේ 10001 ටී-ෂර්ට් 44 විදිහට. ඒ වගේම ඔබ ඩෙනිමකුත් මිලදී ගත්ත නිසා කඩේ ඩෙනිම් තිබිලා තියෙන ඔක්කොම 35ක්. එහෙමනම් 10002 ඩෙනිම් 34ක් ලෙස වෙනස් වෙන්න ඕනේ. යාවත් කාලීන වෙන්න ඕනේ. එහෙනම් මේ නිමි ඇඳුම් වගුව යාවත් කාලීන විය යුතුයි. ඒතර මේ ඉන්නේ කඩේට බඩු ගෙනල්ලා දාන ඕඩර්ස් වලට අනුව බඩු ගෙනල්ලා දාන කට්ටිය. මේ තියෙන්නේ කඩේ කොච්චරක් එවැනි බඩු දාගත්තද කියන එක පිළිබඳ විස්තර. පැහැදිලිද? රයිට්. එතකොට B කොටසේ තියෙනවා අදාළ වගු යාවත් කාලීන කළ රෙකෝඩර් සමග ලියා දක්වන්න. එහෙනම් මේ වගුවේ නිමි ඇඳුම් වගුව ලියන්න ඕනේ. item name එක stock එක. එහෙනම් අලුත්ෙන් වාර්තාව වෙනස් කරන්න ඕනේ 10001 ටී-ෂර්ට් 44ක් ලෙස 10002 ඩෙනිම් 34ක් ලෙස. අනිකුත් දේවල් අන්තර්ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට අන්තර්ගත කරන්න වෙන්නේ මෙන්න මේ කොටස විතරයි ඩෙනිම් දක්වා. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේදී ඔබගෙන් අහනවා දැන් කඩේ ලෑස්ති වෙනවා සරම් මිලදී ගන්න. මේ අලවිසලට අලුතින් නිමි ඇඳුම් ලෙස සරම් එකතු කිරීමට තීරණය කර ඇත. ගමගේ. ඒතර ගමගේ දැනට ඉන්න සප්ලයි කෙනෙක්ද බලන්න. ඔව් ගමගේ. ඒතර ගමගේ S002 යටතේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගමගේ ගෙන් තමයි මේ සරම් මිලදී ගන්න හදන්නේ. දැන් මීට කලිනුත් ඒකේ තිබෙනෝ දාපුවා. එතකොට අපි මේකෙදී අහනවා කොමන වගු යාවත් කාලින කිරීමට අවශ්‍යද? ඔව්. එතකොට බලන්න අපිට ගමගේ දැනට සැපයුම් වගු ඉන්න කෙනෙක්ද? ඔව්. එහෙනම් මේ වගු යාවත් කාලින කිරීමට අවශ්‍ය නැහැ. එයා දැනටත් අපිට බඩු ගෙනල්ලා දාන කෙනෙක් කඩේට. එහෙනම් කඩේ මිලදී ගත්තනේ මෙයාගෙන් බඩු. එහෙනම් මිලදී ගැනීමේ වගුව අලුත් වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි එකට ඒ කොටසට උත්තරේ වෙන්නේ මිලදී ගැනීමේ වගුව වෙන්න ඕනේ. ඒ වගේම කඩේ බඩු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ සරම් කියන එක මීට කලින් ආපු එකක් නෙමෙයිනේ. මෙතන සරම් නැහැනේ. එහෙමනම් 10006 ලෙස සරම් කීයක්ද එයා දාලා තියෙන්නේ 25. ඒ වගේම මේකෙදි ඒක අලුත් කරන්න ඕනේ. දිනේ දාන්න ඕනේ. මෙතනට එතකොට ගමගේට අයිති S002 අන්තර්ගත වෙන්න ඕනේ. S02 දැම්මේ මොනවද? 10006 මෙතනට අන්තර්ගත වෙන්න ඕනේ. ඒ වගේම සරම් කීයක්ද 25ක් ලෙස. එහෙමනම් යාවත් කාලීන කිරීමට අවශ්‍ය වේද කුමන වගු? එහෙනම් නිමි ඇඳුම් වගුව යාවත් කාලීන කළ යුතුයි. මිලට ගැනීමේ වගුව යාවත් කාලීන කළ යුතුයි. හරිද? B ප්‍රශ්නේදී අහනවා අදාළ වගුවල දත් ඇතුළු කිරීමට අවශ්‍ය නව රෙකෝඩ ලියා දක්වන්න. එහෙනම් ඔබ මේ වගුව අඳින්න ඕනේ. ඒතර වගුවේ තියෙන ඔක්කොම රෙකෝඩ්ස් දාන්නේ නැහැ. ලියන්නේ item number එක, item name එක, stock එක. එතකොට අලුතෙන් දාන දත්තේ විතරයි දාන්නේ. 10006 සරම් 25යි. එච්චරයි. ඒ වගේම මේ වගුවේ මොකද්ද වෙනස් කරන්නේ? වගුවේ විදිහටම අඳින්න ඕනේ date, supply ID, item number, count එක කියලා. එහෙනම් මේ දත්ත පිරවීම නැවත කරන්නේ නැහැ. දාන්නේ මොකද්ද? 2016 1/27 රෙකෝඩ් එක අන්තර්ගත කරනවා. supply ID එක කවුද? ගමගේ S002 දානවා. ඊළඟට ඒක අයිති වෙන අංකය මොකක්ද? 10006 කීයක්ද? 25. පැහැදිලිද? right. ඒතර වගු කොටසක් ඇඳලා පෙන්නනවා මේ විදිහට.
අපි යනවා 2015 ප්‍රශ්නයට. මේ තියෙන්නේ 2015 වර්ෂයේදී ඕලෙල් විභාගය සඳහා ලබා දීපු ප්‍රශ්නය. ඒතර මේකේ කෙටි ප්‍රශ්න ටික තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. අපි ඒක බලමු. මේකෙදි අඩංගු වෙනවා 25 27 ප්‍රශ්න සඳහා දත්ත සමුදාය පදනම් වී ඇතදී ඇති වගුමගින් පොත් සාප්පුවක විකිණීමට ඇති පොත්වල සහ පොත් ප්‍රකාශකයන්ගේ දත්ත වූ පෙන්වයි. එහෙනම් පොත් සාප්පුවක තිබෙන පොත් පිළිබඳ පොත් වගුවක් තිබෙනවා. තියෙන මොනවද කියන එක book publisher වගුව තියෙනවා. පොත් ප්‍රකාශයට පත් කරන කට්ටිය එහෙම නැත්නම් කතෘන්ගේ විස්තර තියෙන එකක්. ඒ වගේම තමයි publisher වගුව book publisher වගුව තියෙනවා. publisherගේ වගුව තියෙනවා. කවුද මේ පොත ලිව්වේ කියන එක පිළිබඳව. ඊළඟට මේකේ තියෙනවා book වගුවේ ඇති unit price සඳහා වඩාත්ම යෝග්‍ය දත්ත ස්වරූපය කුමක්ද? unit price එක මේකේ දාලා තියෙන්නේ 250යි 200යි 150යි 300යි. සාමාන්‍ය යුනිට් ප්‍රයිස් එකක් වැටෙන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රෙත් මේකේ අඩුවක් මෙතන පේනවා. RS වැටිලා. ඒ කියන්නේ රුපියල් සතවල ඉන්නේ පෙන්눔 කරන්නේ. ඒතර RS වැටිලා මේ මුදලක් කියවෙන එකක් නම් ඒක නිවැරදි වෙන්න ඕනේ කරන්සි විදිහට. නමුත් අපිට මේකේ දාලා තියෙන ක්‍රමයට පේන දෙයක් තමයි RS භාවිතා කරලා නැහැ. නිකං සංඛ්‍යාත්මක වටිනාකමක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම වුණොත් මේ උත්තරේ නම්බර් විය යුතුයි. ඕලෙල් විභාගේ ප්‍රශ්න පත්‍රයක් වුණත් මේකේ වැරදි සහගත තත්වයක් එතනදී නිරූපණය වෙනවා. ඊළඟට බුක් වගුවේ ප්‍රාථමික යතුර සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ පහත සඳහන් කවරක්ද? බුක් වගුව. මෙන්න තියෙන බුක් වගුවේ ප්‍රාථමික යතුර. යම් වාර්තාවක් නිවැරදිව හොයාගන්න අපිට වඩාත් පහසුවෙන් පුළුවන් book ID එක මගින්. book ID. පළවෙනි පිළිතුර නිවැරදි. ආගන්තුක යකුතුරට උදාහරණයක් වන්නේ පහ සඳහන් කුමන ක්ෂේත්‍රයක්ද? අපි බලමු ආගන්තුක යතුරක් කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. අපි බලමු මේ වගුවයි සැලකුවොත් book ID එක මේකට ප්‍රාථමික යතුරක්. මේ වගුව විතරක් සැලකුවොත් book ID එකත් ප්‍රාථමික යතුරක්, publisher ID එක ප්‍රාථමික යතුරක් විදිහට වෙන තැනක තියෙන්න පුළුවන්. හරිද? ඒතර මේ වගුව විතරක් සැලකුවොත් ඒකේ publisher ID එක තියෙනවා. එහෙනම් මේ වගු දෙක සැලකුවොත් publisher වගුවේ book ID එක මේකට දීපු එකක් නේ, මේක අමතරව තියෙන එකක්නේ. ප්‍රාථමික යතුර වෙනවා. අපි බලමු එහෙම පිළිතුරක් තියනවද? ඒ වගේම අපි මේකයි සැලකුවොත් මේක ප්‍රයිමරි කී එක, මේකෙත් ප්‍රයිමරි කී එක. ඒතර මේ වගුවේ තිබෙනවා book ID එක. එතකොට publisher වගුවේ publisher ID එකත් ප්‍රාථමික ආගන්තුක යතුරක් විදිහට ක්‍රියාත්මක වෙනවා. book වගුවේ book name. book publisher වගුවේ book ID එක. book publisher ID තියෙන book publisher. book ID එක. publisher වගුවේ phone. publisher වගුවේ publisher name. තර නමකුයි phone number එක එතනදී පාවිච්චි වෙන්නේ. උඩ පිළිතුරු දෙකෙන් එකක් බලමු. දැන් අපි මේකෙදී book ID book වගුවේ book name ඒක වැරදි. book publisher වගුවේ book ID එක මේ වගු දෙක සැලකුවොත් අර කලින් මුලින් කිව්වා වගේ මේක ආගන්තුක යතුර වෙනවා. මොකද මේකට ප්‍රාථමික යතුරක් තියෙනවා. මේකට ප්‍රාථමික යතුර එකක් තියෙනවා. ඒතර මේ දෙක කනෙක්ට් කරනොත් මේ වගුවෙන් මේකට දායක කරලා තියෙන්නේ මේක. එහෙනම් හතරවෙනි උත්තරේ නිවැරදි. අපි යන් 2016 ප්‍රශ්න කොටසට. 2010 වර්ෂයේදී කෙටි ප්‍රශ්න පත්‍රයේ තුල 12 සිට 14 දක්වා ප්‍රශ්න 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ තියෙනවා taxi table, tax rate, කුලී රත වගුව,
මිල ගණන් වගුව. ඒක අහනවා කුලීරත වගුවේ ටැක්සි ටේබල් ප්‍රාථමික යතුර ප්‍රයිමරි කී කියන එක ලෙස තෝරා ගැනීමට වඩාත් සුදුසු ක්ෂේත්‍රය කුමක්ද? මේක යම් දෙයක් වාර්තාවක් නිවැරදිව අනන්‍යව සොයා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්ෂේත්‍රය කුමක්ද? ඒක තමයි ප්‍රාථමික යතුරු ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද්ද? ටැක්සි නම්බර්. පළවෙනි පිළිතුර නිවැරදි. පහත දැක්වෙන කුමන ක්ෂේත්‍ර ෆීල්ඩ්ස් දත්ත පාදකයක ආගන්තුක යතුරක් සඳහා උදාහරණයක් වේද? බලමු අපි මේ වගු දෙක සම්බන්ධ ආගන්තුක යතුරක් තියෙනවා වගු දෙකක් සම්බන්ධයි. වගු දෙකක්. දැන් මේකෙදි අපි ගත්තොත් එහෙම මේක ප්‍රාථමික යතුරක්. මේ වගුව ගත්තොත් එහෙම රේට් ටයිප් එක කියන එක රේට් ටයිප් කියන එක ප්‍රාථමික යතුරක් වෙනවා. හරිද? ඒතර රේට් ටයිප් කියන එක මේකෙත් තියෙනවා. එහෙනම් මේ වගු දෙක සම්බන්ධ වුණොත් මේක යාගේ ප්‍රාථමික යතුර මේක ඇවිල්ලා එතකොට මේ වගුවේ තියෙන ආගන්තුක යතුර වෙනවා. එහෙනම් කුලීරත වගුවේ රේට් ටයිප් කියන එක තමයි. කුලීරත වගුවේහි ටැක්සි නම්බර්. කුලීරත වගුවේ රේට් ටයිප්. දෙවෙනි පිළිතුර නිවැරදි. මිල ගණන් වගුවේ තිබෙන ක්ෂේත්‍ර ගණන සහ රෙකෝඩ ගණන පිළිවෙලින්. පිළිවෙලින් කිව්වොත් ඉස්සෙල්ලා ඇහුවේ මොකද්ද? ක්ෂේත්‍ර. එහෙනම් ක්ෂේත්‍ර කීයද? 1යි 2යි. හරිද? එහෙනම් 2 ඉස්සරහට එන උත්තර තියෙනවා 2ක්. වාර්තා කීයද? 1යි 2යි 3යි. එහෙනම් 3යි. එහෙනම් 2 සහ 3 පිළිවෙලින්. ඒතකොට දෙවෙනි උත්තරේ නිවැරදි. එම ප්‍රශ්න පත්‍රයේම දෙවෙනි පේපර් එකේ අන්තර්ගත වෙච්ච ප්‍රශ්නය එක්තරා පාසලක තූර්ය භාණ්ඩ වාදක කණ්ඩායම් සතුව භාණ්ඩවල එකතුවක් තිබෙන අතර තමන්ට තූර්ය භාණ්ඩ නොමැති එහෙත් තූර්ය භාණ්ඩ වාදක කණ්ඩායමට සහභාගී වීමට කැමති සිසුන්ට එම තූර්ය භාණ්ඩ ලබා දෙනු ලැබේ. තූර්ය භාණ්ඩ ලබා දීම කළමනාකරණය සඳහා තූර්ය භාණ්ඩ වාදක කණ්ඩායම දත්ත සමුදායක් නඩත්තු කරයි. එම දත්ත සමුදාය පහත දැක්වෙන වගු වලින් සමන්විතයි. ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට්ස් තිබෙන තැන. දැන් මේක ඇවිල්ලා පාසලක්නේ. එතකොට එහෙනම් පාසලේ තියෙන්න ඕනේ මේකට ෆයිල්ස් 3ක්. අර පුස්තකාලේ වගේ. පාසල සතුව තියෙන භාණ්ඩ පිළිබඳ තොරතුරු තියෙන වගුවක් විස්තරයක් සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම මේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා ඒ සංගීත වැඩ කටයුතු කරන ළමයින්ගේ පිළිබඳ තොරතුරු ඇතුළත් පොතක් තිබෙන්න ඕනේ. ඒ වගේම තව එකක් තිබෙන්න ඕනේ කවුද මේ පාසලේ තියෙන භාණ්ඩ අරගෙන ගියේ ඒ වගේම නැවත ගෙනල්ලා දෙන කට්ටිය කවුද කියන පිළිබඳ තියෙන්න ඕනේ. එතකොට ඒකේ අපි පළවෙනි ප්‍රශ්නේ අහනවා ඉහත දත්ත සමුදායේ ප්‍රාථමික යතුරු දෙකක් ඒවායේ වගුවල නම් සමග ලියා දක්වන්න. දැන් පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් වගුව ගත්තොත් එහෙම ඉන්ස්ට්‍රුමන්ට් ID එක ප්‍රාථමික යතුරක්. ඒකෙන් යම් වාර්තාවක් පැටලෙන්නේ නැති වෙන්න හොයාගන්න පුළුවන්. එවැනි ඒවා පුනරාවර්තනය වෙලා නැහැ. ඒ වගේම ශිෂ්‍ය වගුව ගත්තොත් ශිෂ්‍ය වගුවේ තියෙන ස්ටුඩන්ට් ID එක සමාන වෙලා නැහැ. එහෙනම් ඒක ප්‍රාථමික යතුරක්. මේ වගුවේ තියෙන්නේ මේ වගු දෙකේ තියෙන IDs දෙක තමයි. එතකොට වෙන මේ වගුව ගැන විතරක් සලකලා අපි කතන්දරයක් කිව්වොත් එහෙම නැත්නම් අදහසක් කිව්වොත් මේ වගුව තුල ඉන්ස්ට්‍රුමන්ට් ID එකත් ප්‍රාථමික යතුරක් ස්ටුඩන්ට් ID එකත් ප්‍රාථමික යතුරක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඉහත දත්ත සමුදායේ ප්‍රාථමික යතුරු දෙකක් සහිත වගු වල නම් සහිත ලයිස්තුවක් සකස් කරන්න කිව්වොත් අපි ලියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් වගුවේ ඉන්ස්ට්‍රුමන්ට් ID එකයි ස්ටුඩන්ට් වගුවේ ස්ටුඩන්ට් ID එකයි ලබා ගන්නා වගුවේ තිබෙනවා මේ දෙක. පැහැදිලිද? 2016 දෙසැම්බර් මාස 2 වෙනි දින පාසල් තූර්යවාඩ කණ්ඩායමට පරිත්‍යාගයක් ලෙස බෙර දෙකක් ලැබුණි. ඩ්‍රම්ස්. දැන් බලන්න ඩ්‍රම්ස් ඉන්ස්ට්‍රුමන්ට් විදියට තියනවද මේ පාසල තුල? නැහැ. එහෙනම් අලුත් ඒවා. එතකොට ඒවා
ඒ අලුත් තොරතුරු අනිවාර්යයෙන්ම පාසලේ තියෙන ඉන්වෙන්ටරි එක. එහෙම නැත්නම් තූර්ය භාණ්ඩ ලයිස්තුව අලුත් වෙන්න ඕනේ. හරිද? ඒ වගේම මේ වගු දෙක ගත්තොත් ශිෂ්‍යයින් පිළිබඳව තියෙන වගුව සහ සිසුන් මේවා රැගෙන ගිය එක පිළිබඳව තියෙන. එතකොට මේ වගු දෙක අලුත් වෙන්න ඕනේ නැහැ. හේතුව ඉස්කෝලේට අලුතෙන් බෙර දෙකක් ගෙනල්ලා දීලා තියෙනවා. එහෙනම් දත්ත සමුදායේ කුමන වගු යාවත් කාලින කළ යුතු වන්නේද? මොකද්ද? තූර්ය භාණ්ඩ වගුව යාවත් කාලින කළ යුතුය. දෙවෙනි ටිකට පිළිතුරු සපයනකොට B ප්‍රශ්නෙට පිළිතුරු සපයනකොට දත්ත සමුදායේ වගු යාවත් කාලින කළ ලද පේලි සමග ලියා දක්වන්න. එහෙනම් මේ වගුවේ මාතෘකා තුන දැම්මා. තූර්ය භාණ්ඩ වගුව කියන එක ලිව්වා. අලුත් වෙන්න ඕන එක විතරක් දැම්මා. මොකද්ද? එහෙමනම් එයාට ඒකේන අංකේ 1004 ඩ්‍රම් දිනය මෙතන උඩ සඳහන් කරලා දීලා තියෙනවා 2016 දෙසැම්බර් 2 වෙනිදා කියන එක දාන්න අවශ්‍යයි. අනිත් ඒවා යාවත් කාලින වෙන්නේ නැහැ. හරි. තුන්වෙනි ප්‍රශ්නේදී අහනවා නැත්නම් තුන්වෙනි කොටසදී අහනවා 2016 දෙසැම්බර් 8 වෙනි දින සමන් තූර්ය භාණ්ඩ කණ්ඩායමට බැඳෙන අතර. එහෙනම් සමන් අලුතෙන් බැඳෙනවා. එහෙනම් ශිෂ්‍ය ලයිස්තුව අලුත් වෙන්න ඕනේ කියන එක ඔළුවට එන්න ඕනේ. ඒ වගේම එදිනම ඔහු ට්‍රම්පටයක් ලබා ගනී. එහෙනම් ගෙනිච්ච වගුව අලුත් වෙන්න ඕනේ. එහෙනම් යාවත් කාලින කළ යුතු වගු දෙක වෙන්නේ මෙයයි මෙයයි. මේක නෙමෙයි. මොකද මේ පාසලේ තියෙන බඩු ටික නෙමෙයි. හරි. එහෙමනම් අපි ප්‍රශ්නේ අහනවා දත්ත සමුදායේ කුමන වගු යාවත් කාලින කළ යුතුද? ශිෂ්‍ය වගුව යාවත් කාලින කළ යුතුය. ලබා ගන්නා වගුව යාවත් කාලින කළ යුතුය. ඒකට පිළිතුර. B දත්ත සමුදායේ වගුවෙහි වගුවල යාවත් කාලින කරන ලද පේලි ලියා දක්වන්න. එහෙනම් ශිෂ්‍ය වගුවේ හෙඩර්ස් ටික දැම්මා, ක්ෂේත්‍ර 3 දැම්මා. අලුත් වෙන්න ඕන රෙකෝඩ් එක විතරක් දාන්න. මොකද්ද? S006 අලුත් ළමෙක්නේ. එයාට දෙන්නේ එතකොට මේ ආපු පිළිවෙලට 6. නම මොකක්ද? එයාගේ දීලා තියෙනවා සමන්. හරිද? right. එතකොට මෙතනදී සඳහනක් කරලා නැහැ පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ළමයා කුමන පන්තියේද කියන එක. එතකොට පන්තියක් ඔබට හිතලා තමයි දාන්නේ. මෙන්න දැන් මේවා තමයි ඕලෙල් පේපර් එකේදී වුණත් දකින්න තියෙන අඩුපාඩුකම්. හරි. ඒ වගේම යාවත් කාලින කරන්න ඕනේ මේකත්. මොකද එයා ආපු දවසේම ට්‍රම්පට් එකක් අරන් ගිහිලා තියෙනවා. එහෙනම් දිනේ දාන්න මෙතන දෙසැම්බර් මාසේ 16/8 මේ වගුවේ හෙඩර්ස් ටික ලිව්වා. අනිත් රෙකෝඩ් ලියන්නේ අලුත් රෙකෝඩ් එක විතරයි දාන්නේ. එහෙනම් දිනේ දැම්මා එතනට කවුද? ඉන්ස්ට්‍රුමන්ට් ID එක මොකද? ට්‍රම්පට් එකකට. ඔව් ට්‍රම්පට් එකකට IDs තියෙනවා මෙතන දෙකක් හැබැයි නේ. ට්‍රම්පට් 01. ඔව්. ඔව්. එතකොට 1.0.1 දාපුවමත් උත්තරේ හරි. ඒ වගේම 1.03 දාපු එකටත් උත්තරේ හරි. ඒ වගේම එයාගේ අලුත් ශිෂ්‍යාංකය මොකද්ද? S006. හරි. එතකොට ওই තරම් ලේසි. හැබැයි ඒක අවබෝධ කරගන්න ඕනේ.